समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक ශ්‍රද්ධාකාමී පින්වතුනි මේ සන්ධ්‍යායාමේ සුපුරුදු වේලාවට වඩා ටිකක් ප්‍රමාද වුණත් ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් දහම් කරුණක් ඉගෙන ගන්න. අද මේ පින්කම සිද්ධ කර දෙන ලෙස අපිට ගෞරවයෙන් යුක්තව ආරාධනා කළා. නෙලු මෙන්ඩිස් මහත්මිය, හිරන්ත මෙන්ඩිස් මහත්මයා, චමත් පුතුණුවන්, තිලිනි දියණිය සහාය පවුලේ සියලු දෙනාම. එයත් ඇමරිකාවේ චිකාගෝ නුවර ජීවත් වෙන්නේ. පින්කමේ අරමුණු එස්.එස්. ප්‍රනාන්දු තමන්ගේ ආදරණීය පියාණන්ට නෝන මහත්මිනියගේ, ප්‍රියංගනී ප්‍රනාන්දු ආදරණීය මව්තුමියට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම හෙක්ටර් මෙන්ඩිස්, හිරන්ත මෙන්ඩිස් මහත්මයාගේ ආදරණීය පියාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්නටත් තමයි අද මේ උතුම් පුණ්‍ය කර්මය මේ විදියට සිද්ධ කරන්නේ. ඉතින් අපි ඊටාම සතුටු වෙනවා මේ වෙලාව එයත්න් වෙනුවෙන් වෙන් කරලා දීලා මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරලා දෙන්නට අපට අවස්ථාවක් ලැබීම පිළිබඳව. පින්වතුනි, අද දායකත්වයේ දරන පින්වතුන් මේ සද්ධර්ම දේශනාව පමණක් නෙමෙයි, ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ ඉන්න මහා සංඝ රත්නයට දම්පැන් පූජා කිරීමට අවශ්‍ය කරන සියලු ප්‍රත්‍ය පහසුකම් සූදානම් කරලා, ඒ වගේම විශේෂයෙන්ම මාතලේ ප්‍රදේශයේ ළමා නිවාසයක ඇත්තන්ගෙම අනුග්‍රහයෙන් පවත්වගෙන යන පුංචි දරුවෝ ඉන්න ළමා නිවාසයක ඒ කටයුතු වලටත් සංඝ සතු දම් පූජා කිරීම ආදී පින්කම් රැසක් සිද්ධ කරලා තමයි මේ පින්කමත් සිද්ධ කරන්නේ. ඉතින් ඒ දායකත්ව අපිට ආරාධනා කළා නෙලු මෙන්ඩිස් මහත්මිය මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. ඉදිරි මේ වස්තු මාසය තුළ තව ධර්ම දේශනා කීපයක්ම ඒ ඇත්තන්ගේ දායකත්වයෙන් මේ වස් කාලේ සිද්ධ කරලා දෙන්නට කියන එකත් අපෙන් ඉල්ලා සිටියා. ඉදිරි මා හිතන්නේ 15 වෙනිදාත් ධර්මානුශාසනාව හිරන්ත මෙන්ඩිස් මහත්මයාගේ සහෝයුරිය විසින් දායකත්වය අරගෙන සිද්ධ කරනවා. එයත් උප්පත්තියෙන් හිරන්ත මෙන්ඩිස් මහත්මයා එම සොහොයුරිය ඇතුළු පිරිස උත්පත්තියෙන් කතෝලික බැතිමතුන් වුණත් ඉතාම ඕනකමින් සද්ධර්මය අහන, දම්පැන් දෙන, මේ ශාසනික කටයුතු සිද්ධ කරන පිරිසක්. ඉතින් අපි සතුටු වෙනවා එයත්න් වෙනුවෙන් මේ දේශනාව කරලා දෙන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව. අද මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු හරි වටින කරුණු කීපයක්. මේ ලෝකේ කෙනෙක් හැමතැනදීම පිදුම් ලබන හේතු, හැමතැනදීම ගෞරවයට, ප්‍රශංසාවට පත්වෙන හේතු කීපයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. චිත්ත කියලා සිටුවරයෙක් අරමුණු කරගෙන, චිත්ත කියන සිටුවරයා සණ්ඩ කියන නුවර තමයි, මච්චිකා සණ්ඩ කියන නුවර තමයි
ජීවත් වෙලා තියෙන්නේ. ඒ සිටුවරයා සියලු යස ඉසුරින් යුක්ත, ගුණ නුවණින් යුක්ත, දම්පැන් දෙන පරිත්‍යාගශීලී අපූර්ව චරිතයක් ඇති කෙනෙක්. එයා ඒ නගරයට පායපු හඳක් වගේ බැබලෙමින් ජීවත් වුණා කියලා තමයි අටකථා සාහිත්‍යයේ අපට එතුමා ගැන තොරතුරු හමු වෙන්නේ. ඉතින් එතුමා මහානාම මහතෙරුන් වහන්සේගෙන් බණ අහලා සෝතාපන්න ඵලයට පත් වෙලා තියෙනවා. පස්සේ අඛණ්ඩවම දම්පැන් පූජා කරමින් අම්බාටක කියලා තමන්ගේ උද්‍යානයේ පන්සලකුත් හදලා පූජා කරලා සක්‍රුදාගාමී සහ අනාගාමී කියන ඵලයන්ටත් පත් වෙච්ච කෙනෙක්. ඉතින් මෙයාගේ ගුණ නිතර මිනිස්සු අතර සාකච්ඡා කරනවා. දවසක් දෙවුරන් වෙහෙරට එනකොට සිටුතුමාට මිනිස්සු කරපු ගෞරව දැකලා සැලකිලි දැකලා ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, චිත්ත සිතානන් මෙහි එනකොට බොහෝ දෙන ගරු කරති, සලකති, වෙනත් තැන්වලට යන විටත් එසේ කරනවද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ආනන්ද තෙරුන් වහන්සේ විමසනවා. ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආනන්දය, සදහැ ආදී ගුණයුතු භෝග සම්පතින් වැඩුණු සියලු දෙනාගේ දුක සැප දෙකට පිහිටවන ඒ සිතානෝ කොතනකට යතත් මිනිසුන්ගෙන් ගරු සැලකිලි ලබන්නේ යයි සඳහන් කරලා තමයි මේ ගාථාව දේශනා කළේ. එතකොට ඔබ කැමති නම් ඇත්තටම දරු සැලකිලි ලබා ගන්න. ඒව ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. ඒ ගරු සැලකිලි කෙනෙකුට ලැබෙන ප්‍රතිපත්ති අපි ගාව තියෙන්න ඕන. ප්‍රතිපදාවක අපි ඉන්න ඕන. ලෝකෙ ගොඩක් මිනිස්සු අන් අය මට ගරු කරන්න ඕන කියලා විශ්වාස කරනවා. කවුරු හරි Tamanට ගරු නොකරම හරියට ඇද වැටෙනවා මානසිකව. ඒ වෙනුවට බුදුදහමේ යෝජනාව තමයි ඔබ ගුණ නුවණින් යුක්ත කෙනෙක් වෙන්න. ඔබ ලෞකික ජීවිතේ සාර්ථක වෙන්න. එතකොට මිනිස්සු කොහොමද ගරු කරනවා? දැන් බලන්න බුදුහාමුදුරෝ ගිහියෙකුගේ සාර්ථකත්වයට ඒ අංශ දෙකම පෙන්නලා තියෙනවා. ඒ අංශ දෙකම ගිහියෙක් ශ්‍රද්ධාවන්ත වුණා කියලාම හැමතැනම ගෞරවය හම්බෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහන්නෙත් ඒකනේ. ස්වාමීනි, මේ ගෞරවය චිත්ත සිටුතුමාට හැමතැනම ලැබෙනවාද? දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඔව්, හැමතැනදීම ලැබෙනවා. හේතුව සද්ධා සීලේන සම්පන්නෝ, ශ්‍රද්ධාවෙන් සහ සීලයෙන් යුක්තය. අන්න මූලික අංක දෙකක්, ප්‍රධාන කරුණු දෙකක් ඔබට ලෝකේ ගරුත්වයක් ලැබෙන්න. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වෙන එක. කර්මයත් කර්ම විපාකයත් අදහන කෙනෙකු වීම, පිළිගන්න කෙනෙක් වීම. එතකොට ඔබගේ ජීවිතේ ලෞකික සහ ලෝකෝත්තර කියන අංශ දෙකේම යම් විශ්වාසයක් ඇතුව වැඩ කරන කෙනෙක් වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. ලොබීලෝතුරා සදහැයෙන් කියලා කියන්නේ. එතකොට ලෞකික කටයුතු වලදී ශ්‍රද්ධාව තියෙනවා. ලෝකෝත්තර මාර්ගය පිළිබඳවත් ශ්‍රද්ධාව තියෙනවා.
අන්න එවැනි කෙනෙකු වුණොත් ඔබට අනිවාර්යයෙන්ම හැමතැනකම ගෞරවයක් ලැබෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ආධ්‍යාත්මික යම්කිසි ගුණයක් අඳුනගෙන ගරු කරන සමාජයක් ඉන්නවනේ. සල්ලි වලට, බලයට, කීර්තියට ගරු කරන සමාජය ගැන දෙවනියට තියෙනවානේ. නමුත් සල්ලි වලට, බලයට, කීර්තියට හැමෝම ගරු කරන්නේ නැහැනේ. හැමෝම ගරු කරන්නේ නැහැ. සල්ලි තියෙන හැමෝටම ගරුත්වය හම්බෙන්නේ නැහැ. සල්ලිත් එක්කම තමන්ගේ ක්වොලිටිස් නේ. තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව යම් කෙනෙකු ගාව. එයාගේ సంతානය හොඳ දේවල් දියුණු කරගෙන තියෙනවා නම් විශේෂයි ශ්‍රද්ධාව කියන උතුම් ධර්මය තියෙනවා නම් කෙනෙක් ගාව. එතකොට ඕනම ආධ්‍යාත්මික තලයක ඉන්න කෙනෙකු එයාට ගරු කරන්න පටන් ගන්නවානේ. ඇයි ගරු කරන්න පටන් ගන්න? එයත් දන්නවා ශ්‍රද්ධාව තියෙන කෙනෙක් කියලා කියන්නේ එයාගේ සීමාව ලකුණු කරගන්න කෙනෙක් වෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට හැමතිස්සෙම තමන්ගේ සීමාව ලකුණු කරගන්න පදනමක් තියෙනවා. මොකද්ද? කර්මය විශ්වාස කරනවා, කර්ම විපාකය විශ්වාස කරනවා. එතකොට එයා මොන දේ කරත් ලෞකික ජීවිතයට අදාළ කටයුත්තක් කළත් මොන ක්‍රියාව කළත් එයාට තියෙනවා එයා අන්තිමටම නවතින තැනක්. මොකක්ද? මම කරන කර්මයට මම වගකිව යුතුයි කියන පිළිගැනීම යාට තියෙනවා. මම දැනුවත්ව කරන ක්‍රියාවට අදාළ වගකීමක් මට ගන්න වෙනවා. ඒ වගකීමෙන් මට නිදහස් වෙන්න බෑ කියන විශ්වාසයේ එක්ක ඉන්න කෙනෙක් නම් එයා එලිපිට කරන කාර්යයන්හිත් රහසිගතව කරන කාර්යයන්හිත් එයාට තියෙනවා සීමාවක්. ඒක හරිම වටින දෙයක් මතක තියාගන්න. ඒක හරිම වටින දෙයක්. අපි ගාව යම් ශ්‍රද්ධාවක් තියෙන එක, යම් විශ්වාසයක් තියෙන එක, ඒක අපිට අභ්‍යන්තරික පාලනයක් ඇති කරගන්න අපට ලොකු උපකාරයක් වෙන දෙයක් ඒක. ඊළඟට ගත්තාම යම් කිසි ආකාරයකට එවැනි විශ්වාසයක් අපේ අභ්‍යන්තරයේ තියන එකෙන් අපිට අපි සම්බන්ධ විවේචනයක් අපේ ඇතුළෙන්ම ලැබෙනවනේ. අපේ එලිපිට සහ රහසිගත සියලු හැසිරීම් වලට යම් සාධනීය විවේචනයක් අපේ විශ්වාසය විසින් අපිට සලස්සලා දෙනවා. ඒක කොච්චර ලොකු උදව්වක්ද? ඒක මොන තරම් ලොකු උපකාරයක් වෙනවද අපිට යහපත්ව ඉන්නනේ. නැත්නම් සමහර වෙලාවට අපේ බලය හින්දා, අපේ වෙනත් ශක්තියින් හින්දා බාහිර අයවලුන් අපේ සමහර අඩුපාඩු දැක්කේ නෑ වගේ ඉන්නවනේ. ඒ ඉන්නේ එකක් අපේ හිත රිද්දන්න අකමැති වෙන්න පුළුවන්. අනිත් එක මං හිතනවා එහෙම ඉන්න හේතු අතර ඇති කියලා අපෙන්
මොකක් හරි යාට ප්‍රයෝජනයක් තියෙනවා නම් අපිට අඩුපාඩු කියලා දෙන්න ඇවිල්ලා ඒ ප්‍රයෝජනය එයාට අහිමි වෙයි කියන බය තියෙන්න පුළුවන්. විවිධ හේතු මත බාහිර අය අපි ගැන ප්‍රාමාණික විවරණයක් අදහසක් අප ඉස්සරහා පළ කරන්නේ නැහැ. එතකොට අපිට බාහිර අයවලුන්ගෙන් ලැබෙන අනුග්‍රහයෙන් උපකාරයෙන් අපට නිවැරදි වෙන්න තියෙන අවකාශය අඩු වෙලා යනවා. හැබැයි අපි කාගෙත් ගාව පිහිටුවාගත්ත විශ්වාස පද්ධතියක්, ශ්‍රද්ධාවක්, අවබෝධයෙන් යුක්තම භක්තියක් නෙමෙයි, ෆේත් නෙමෙයිනේ. ෆේත් කියන ධර්මය නෙමෙයි, ශ්‍රද්ධාව කියන ධර්මය. එය අපි ගාව තිබුණොත් එතකොට අපි කරන ක්‍රියාවේ යම්කිසි ආකාරයක අපිම අභ්‍යන්තරිකව කිරලා මැනලා බලන්න පටන් ගන්නවා. මම මේ කරන වැඩේ හරිද? මේක මම විශ්වාස කරන තථාගතයන් වහන්සේගේ ධර්මයට එකඟද නැත්ද? මේ කරන ක්‍රියාවේදී මට තියෙන යහපත් සිතුවිලිද අයහපත් සිතුවිලිද? මේ අයහපත් සිතුවිලි මුල් වෙලා මේ කරන්න හදන වැඩේ නිසා මට අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනව නේද? මම මේ යහපත් සිතුවිලි වලින් මේ දේ කරන්නේ. ඒ නිසා මට මේ යහපත් ආනිසංසයක් ප්‍රතිඵලයක් ලැබෙනව නේද? මේ ආදී වශයෙන් ඉතාම නිර්වුල් විවේචනයක්, විග්‍රහයක්, යම් යම් කරුණු වල අවධාරණයක් අපිට ලැබෙන්න පටන් ගන්නවා. එතකොට අපේ පාලනය, අපේ ගමන නිර්වුල් බව, නිර්වාද්‍ය බව, අභ්‍යන්තරිකව සහ බාහිරව ඉතාම ඉහළින් ගොඩ නැගෙන්න එක හේතුවක් වෙනවා. එතකොට අනිත් අයගේ ගෞරවයට අපි ලක් වෙන්නේ හැම තැනකම. අනිත් අයගේ ගෞරවයට අපි හැම තැනකදීම ලක් වෙන හේතු ඒවා. ඒ කියන්නේ අපි යම් ආකාරයකට ස්පිරිචුවල් ආධ්‍යාත්මිකව යම් ප්‍රතිපදාවක ගමන් කරන්න පටන් ගන්නකොට විවිධ අය අපිට ගරු කිරීම පටන් ගන්නවා. අපි දන්නෙත් නැහැ සමහර විට. එච්චර අපිට ගරු කරනවා. මොකද මිනිස්සුන්ට ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒක අපිට දනවන්න, අපිට අනිත් අයට පෙන්න ඉන්න මුකුත් කරන්න ඕනේ. කිසිම දෙයක් කරන්න ඕනේ. අපිට තියෙන්නේ අපේ ප්‍රතිපදාවේ පුහුණු වෙන එක විතරයි. ඒ ප්‍රතිපදාවේ අඛණ්ඩව ඉන්න එක විතරයි අපිට තියෙන්නේ. එනිසා චිත්ත කියන සිටුවරයාට ජේතවනාරාමේදී විතරක් නෙමෙයි, හැමතැනදීම ගෞරවය ලැබුණු, බුහුමන් ලැබුණු, සැලකිලි ලැබුණු ප්‍රධාන හේතුවක් තමයි එයාගේ ගාව තිබුණු උතුම් ආධ්‍යාත්මික ගුණයක් වෙච්ච ශ්‍රද්ධාව. ඒක ලෞකික ජීවිතයට අදාළව ගත්තොතින් ඒකට කියන්න පුළුවන් තමන් කරන දේ සම්බන්ධව කොන්ෆිඩන්ස් නේ. හොඳ අවබෝධයකින්, හොඳ විශ්වාසයක් සහිතව වැඩ කරන කෙනෙක් වීම. ඒක දැන් චමත් පුතා තිලිනිතුව ඒගොල්ලෝ තරුණ වියේ ඉන්නේ. ඒ දරුවන්ට හරි වැදගත්. ඒ කියන්නේ තමන් කරන දේ සම්බන්ධව තමන්ට හොඳ විශ්වාසයක් තියෙන අයවලුන් වීම. එතකොට ලෝකේ අනිත් පැත්ත ගැහුවත් තමන් අවබෝධයෙන් විශ්වාස කරන දෙයක්
කවුරු වෙනස් වුණත් ඔබ වෙනස් නොවේ. ඒ ප්‍රතිපත්තිය ඔබ දිගටම ඉන්නවා. ඔබ ලෞකික ජීවිතයට අදාළ දෙයක් වෙන්න පුළුවන් කරන්නේ. හැබැයි ඔබ ඒක තේරුම් අරගෙන කරන දෙයක් නම් ඔබට මේ අඛණ්ඩව ඔබේ ඉලක්කය සම්පූර්ණ වෙනකම්ම එහි එන ලාභ අලාභ හැම දෙයක්ම අල්ලගෙන ඉඳීමේ ශක්තිය, ඒ දරා ගැනීමේ ශක්තිය ඔබ තුළ නිර්මාණය වෙනවා. ගොඩක් අයට දේවල් මේ ටොලරේට් කරගන්න අමාරු. දරාගෙන ඉන්න කෙනෙකුට ඉවසගෙන ඉන්න දේවල් අමාරු. තමන්ගේ ඉලක්කයට යනකම් තමන් හදාගත්තු අරමුණු වල ඒ සම්බන්ධව එයාට තියෙන කියන්නේ එයාටම විශ්වාසයක් නැහැ තමන් කරන දේ ගැන. එතකොට තමන් කරන දේ ගැන විශ්වාසයක් නැති වුණාම වෙන්නේ අනිත් අයට හරි ලේසියිනේ අපිව අපේ පාරෙන් අයින් කරන්න. කියන්නේ අපි කරන දේ, අපි කරන්න යන දේ ගැන අපිට තාම දැනුවත්කමකින් යුක්තව ගොඩනැගිච්ච පැහැදීමක්, විශ්වාසයක් තියෙන්න ඕන. එතකොට තමයි අපිට අපේ ගමන යන්න පුළුවන්. ඒකේන අභියෝග, බාධක මේ සියල්ලම අර අරමුණ කරා යන ගමනට උදව් විදියට තමයි එතකොට පේන්නේ. තමනුත් විශ්වාස නොකරන දෙයක දිගටම ඉන්න අමාරුයි. දැන් ලෝකෙ මිනිස්සුන්ට ගරු කරන්නේ අඛණ්ඩවම තමන්ගේ අරමුණු වලට යන ආකාරය බලන් ඉඳලා නෙමෙයි. දවස් දෙකක් මොනවා හරි කරාට හැමතැනදීම කවුරු ගරු කරන්නේ නැහැ. හැමතැනදීම කාට හරි ගෞරවයක් ලැබෙන්න නම් ඒකට ප්‍රධාන හේතුවක් තමයි එයාව දීර්ඝ කාලයක් නිරීක්ෂණය කරාට පස්සේ පේනවා එයා යම් ගමනක් යනවා අඛණ්ඩ විශ්වාසකින්. අන්න ඒකට ගරු කරන්න පටන් ගන්නවා මිනිස්සු. ඒ නොසැලී තමන්ගේ අරමුණට යන්න තියෙන විශ්වාසය, ශ්‍රද්ධාවනේ. ඒ ශ්‍රද්ධාව ඒක කෙනෙකුට ලබා දෙන ශක්තිය එක්ක අනිත් අයගේ ලොකු ආකර්ෂණයක් ඔබට ලැබෙන්න පටන් ගන්නවා. මහා මේ විශ්වය ඔබට බොහොම මේ ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ඒ ශ්‍රද්ධාව මේ concept එකක් විදියට ගත්තොත්, සංකල්පයක් විදියට ගත්තොත්, ඒක මේ ලෞකික ජීවිතයේ තමන්ගේ අරමුණු සම්පාදනය කරගන්න, සපුරගන්න ගොඩාක් උදව් කරගන්න පුළුවන්, මහෝපකාරී කරගන්න පුළුවන් දෙයක්. අපිට ඕනි ඒ ශ්‍රද්ධාව අපේ ගමනට. අපට ඕන ඒ ශ්‍රද්ධාව අපේ දියුණුවට. අපට ඕනි ඒ ශ්‍රද්ධාව අපේ සාර්ථකත්වයට. මොන සාර්ථකත්වයටද? ලෞකික සහ ලෝකෝත්තර කියන දෙකේම. ලෞකික ජීවිතයේ සාර්ථකත්වයටත් අවශ්‍යයි. ලෝකෝත්තර සෝතාපන්න ආදී උතුම් මාර්ග ඵල ලබන්නත්, මාර්ගයේ ගමන් කරන්නට සහ ඵල ලබන්නට ශ්‍රද්ධාව අවශ්‍යයි. සද්ධා බීජං. නිර්වාණය නම් ඉලක්කය අස්වැන්න. සද්ධා බීජං. ශ්‍රද්ධාව තමයි ඒ අස්වැන්න නෙලන්න ඉඳන්න ඕන බීජය. එහෙනම් ඒ කාරණේ හොඳට ඔළුවට ගන්න. හැම තැනකදීම කෙනෙකු පිදුම් ලබන්න හේතු වෙනවා ඒ වගේ කාරණා. නැත්තම් පිදුම් ලබන්නේ එක තැන්වලදී විතරයි නේ. සමහරු ගෙදරදී පිදුම් ලබනවා, සමාජයෙන් ගැරහුම් ලබනවා. සමහරු සමාජයෙන් ආරි ගෞරව ලබනවා, ගෙදර අයට පෙන්වන්න බෑනේ. එහෙම ඉන්නවා. වැඩපලේදී මේ තමන් වැඩ කරන තැනදී හරි ගෞරවයට ලක් වෙන අය ඉන්නවා. සමාජ කටයුතු වලදී නෑදෑයෝ අතර මේ කම පිළිකුල් කරන අය. එහෙම කෙනෙක් වෙන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි හැම තැනකදීම ගරුත්වය ලබන, හැම තැනකදීම බුහුමන් ලබන කෙනෙකු බවට පත්වීම කියන එක දුර්ලභ කාරණයක්.
ඒවා හම්බයක් ලෙස කාටවත් හම්බෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ ප්‍රතිපදා ඇතුලේ. ඒවා ලැබෙන්නේ කෙනෙකුට ප්‍රතිපත්තිය ඇතුලේ. යාගේ ගාව පවත්වගෙන යන ගුණ වගාව ඇතුලේ. නිසා පළවෙනි කාරණේ ලෙස ඔබ එය තේරුම් ගන්න සහ එය පුහුණු කරගන්න බලන්න. දෙවෙනි එක සීල සම්පන්නනේ. සීල සම්පන්න වීම. බෞද්ධ ධර්මයට අනුව නම් ගිහියන් විසින් පිළිපැදිය යුතු නිති පන්සිල් තියෙනවා. පොහෝ දිනවල ආරක්ෂා කරන අටසිල් ආදී විශේෂ සිල් තියෙනවා. ඊට අමතරව පැවිද්දෝ නම් සාමණේර දස සීලය, උපසම්පදා සීලය, මෙයාදී අපිටම අපේ ජීවිතයට සහ අපේ අරමුණට උපකාරවත් වෙන එයට ආවේනික වන භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාළ විනය, ඩිසිප්ලින් කියන එකනේ අපි ගාව තියෙනවා. සීලය නැති එක්කෙනෙකු සමහර වෙලාවට සමාජයෙන් ගෞරව ලබනවා. මොකද සමාජ මිනිස්සුන්ට අපි සිල්වත්ද නැද්ද කියලා හොයාගන්න බෑනේ. හැබැයි ගෙදරදී සහ අපි ළඟින්ම ඇසුරු කරන අයගෙන් අපිට ගෞරවය හම්බ වෙන්නේ නැතුව යනවා. හේතුව තමයි දැන් සීලවන්තකම වගේ කාරණාවක් හරියටම මේ ග්‍රහණය වෙන්නේ ළඟ ඉන්න අයට. එතකොට යම් කිසි කෙනෙක් ගාව අවංකම සීලවන්තකමක්, විනයක් අවංකවම ගොඩ නැගිලා තියෙනවා. එයා පිදුම් ලබන්නේ එළියේදී විතරක් නෙමෙයි. එයා බුහුමන් ලබන්නේ, ගෞරව ලබන්නේ එළිය සමාජයෙන් විතරක් නෙමෙයි. ගෙදරත් එයා පිදුම් ලබන. එයාගේ ළඟම ඉන්න අය ගාවත් එයා ගෞරවයට, පූජාවට, බුහුමනට ලක් වෙනවා. අනිත් එක තමයි යාට ලැබෙන ලොකුම බුහුමන හම්බ වෙන්නේ යාගේ හෘදය සාක්ෂිය. එයාට එයා කරන කටයුතු සම්බන්ධව තිබෙන මේ විනය සහ ඒවයි නිර්වද්‍යතාවය නිසා තියෙන ආත්ම තෘප්තිය, ඒක ඔය එළියෙන් ලැබෙන එකට වඩා ලොකු එකක්. අපි අපිටම බැනගන්න ඒවා තියෙනෝනේ අපේ ජීවිතේ. ගොඩක් අය කියලා තියෙනවා මටම වෛර කරනවා හාමුදුරනේ මම කරලා තියෙන දේවල් ගැන හිතුවම කියලා. එහෙම අවස්ථා එන්න පුළුවන් මිනිස්සුන්ට. තමන්ටම තමන් වෛර කරගන්න. තමන්ටම තමන් බැන ගන්නවා, සාප කර ගන්නවා තමන් කරපු සමහර දේවල් ගැන මතක් කරාමනේ. ඉතින් අට ඔබට කියලා දෙන්නට ඕන දේ තමයි මේ බුදුහාමුදුරුවන්ගේ මේ දේශනාවෙන් ඔබ අවංකවම යම්කිසි විනයක පිහිටලා ඉන්න කෙනෙක් වුණොත් ඔබට ඔබගෙන් ලොකු ගෞරවයක් ලැබෙන්න පටන් ගන්නවා. ඔබට ඔබගෙන් ලොකු ගෞරවයක්. ඔබට ඔබගෙන් ලොකු ගෞරවයක් ලැබෙනවා කියන්නේ ඔබට ඔබේ ගෙදරිනුත්, ඔබේ ඥාතින්ගෙනුත්, ඔබේ යහළු මිත්‍රයින්ගෙන් විතරක් නෙමෙයි, ඔබව අඳුනගන්න හැමෝම ඔබට යම්කිසි අගයක්, වටිනකමක් දෙන්න පෙළඹෙනවා. මේ කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුව කියන එක ඒක අනිත් අයට දැනෙනවා.
මතක තියාගන්න ඔබගේ සීලවන්ත භාවය ඔබගේ විනය ගරුකකම කියන එක ඔබ අවංකව ගොඩනගාගෙන තියෙනකොට අනිත් අයට ඒක ගාව එහෙම සාමාන්‍ය වෙන්න බෑ. ඒ කියන්නේ ඒක ඔබෙන් ඔබ රඟලා පෙන්වන්න ඕනේ. ඔබ හමුවට එනකොට අනිත් අයට ඒක sannivedanaya වෙනවා. මගෙන් අහන්න එපා කොහොමද ඒක වෙන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි මම දන්නවා කෙනෙකුගේ ගාව එහෙම අවංකව ගොඩනැගිච්ච විනයක් තියෙනවා නම් එයා ගාව සාමාන්‍ය වෙන්නේ නැහැ කවුරුත්. එයා ගාවදී බේම වෙනස් වෙනවා. මිනිස්සුන්ට මං හිතන්නේ දැනෙනවා ඒක. මට එවැනි අය හමු වෙච්ච අවස්ථාවන් වල මට දැනිලා තියෙනවා මෙයා ප්‍රතිපත්ති ගරුක කෙනෙක් කියන එක. දැනෙනවා ඒක නේ. පැරණි උතුම් ආමුදුරලා මට එහෙම හම්බ වෙච්ච අය ඉන්නවා. ඒ ආමුදුරලාගේ පෞරුෂයනේ හිඟපති මුකුත් එහෙම මුකුත් කතාවක් නෙමෙයි ප්‍රසිද්ධ හෝ මොනවත් නැහැ. හැබැයි මේ සමහර ස්වාමීන් වහන්සේලා ඒ අභ්‍යන්තරයේ තියෙන ඒ සීලය නිසා ගොඩනැගිච්ච පෞරුෂය ඒ විනයගරුකකම නිසා ගොඩනැගිච්ච පෞරුෂය එක sannivedanaya වෙනවා. එයා ගාවදී එහින්දා මම ඔබට යෝජනා කරනවා ඔබ කාගෙන්වත් ගෞරවය පිදුම් ඒවා හොයන්න ඕනේ. ඔබ බුදුහාමුදුරුවෝ කරන්න එපා කියපුවා පුළුවන් තරම් නොකර ඉන්න. බුදුහාමුදුරුවෝ කරන්න කියලා කියපුවා පුළුවන් ප්‍රමාණයක් උපරිම කරන්න. කරන කීපය හරි කමන්නේ අවංකව කරගෙන යන්න. වෙනම ආකර්ෂණයක් ඔබට ගොඩ නැගෙනවා. ඒකට ඉතින් මුළු ලෝකෙම ඉරිසියා කරත් වැඩක් නැහැ. ඒක ඔබට හම්බ වෙනවා. ඒක මේ විශ්වයේ රටාවක්. මේ නේචර් එක මේ හරි අපූර්ව විදියට වැඩ කරන්නේ. ඒවා අපිට සමහර ඒවා වචන වලින් එහෙම විග්‍රහ කරලා කියන්න බෑ. නේද? ඒන්තා මා ඔබට යෝජනා කරනවා. තාම මේ බුද්ධිමත්ව ඔබ කරන දේ කරගෙන යන්න ටිකට. ඒකට ලැබෙනේම ලැබේ. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා නම් යමක් ඔබ මේක කරොත් මේක වෙනවා කියලායි ඒක ආයේ නොවෙන්නේ නැහැ. ඒ වචනේ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් යක්ෂයෙකුටවත් කාටවත් වෙනස් කරන්න බෑ. ඒක එහෙම වෙනවා ඒක කරොත්. ඒක වෙන දවස සහ තැන සම්බන්ධ මේ කාලය සහ අවකාශය සම්බන්ධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි වෙනවා. සමහර විට එක මිනිහෙක්වත් ඔබේ සීලවන්තකමට ගරු කරේ නැතත් දෙවිවරු හරි ඔබට වඳින්න පටන් ගන්නවා. අර මට මතකයි මම පොඩි කාලේ ඇහුවා ගීතයක කියනවා මේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා. ඒ මොකද අර ඒකට අර බණපදයක් තියෙනනේ මේ සක්‍රදේවේන්ද්‍රයා යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තා එහෙම කියලා මේ පින් කරන සීලවන්ත ගිහියන්ට මම නමස්කාර කරනවා කියලා එයාගේ ආසනෙන් නැගිටලා මිනිස්සයන්ට වන්දනා කරමින් ඉඳියා කියලා අපේ බණ පොතේ තියෙනවනේ. දෙවිවරු වඳිනවා. ඒකෙන් තමයි අර ගීතය මං හිතන්නේ මේ පසුබිම් කරගන්න නැත්තේ ඒක ගැන දන්න මිනිස්සෙගේ හිතේ පහළ වෙච්ච ගී සංකල්පනාවක් විදිහට ලියවෙන අපේ චූටි කාලේ සින්දුව කියනවා නේ. එතකොට
කියන ඔබ අසරණ නැහැ, ඔබ සීලවන්ත. මනුෂ්‍යයෝ අතර ඔබට ගෞරවය හම්බුනේ නැතොත් දෙවි බඹුන් අතර ඔබට ගෞරවය ලැබේ. මොකද එහෙම කොයි බාරි ඔබට ගෞරවය ලැබෙන්නේ නැත්තම්, ඔබට පුද සත්කාර සීලවන්තකමට ලැබෙන්නේ නැත්තම් මතක තියාගන්න, බුදුහාමුදුරුවෝ මේක පුහුණු කරගන්න කියලා ඔබට කියන්නේ. ඔබ ප්‍රාණඝාත නොකර හිටියොත්, හොරකම් නොකර හිටියොත්, වැරදි කාමයට නොගිහින් හිටියොත්, බොරු නොකිය හිටියොත්, කේලම් පරුස වචන හිස් වචන නොකිය හිටියොත්, මත්ද්‍රව්‍යෙන් මත් වතුරෙන් වැළකීලා හිටියොත්, අනුන්ගේ දෙයට ආස වෙන්නේ නැතුව දැඩි ලෝභය පාලනය කරලා ඒ අකුසලයෙන් වැළකීලා හිටියොත්, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැතුව ඔබ කරුණාව, දයාව, ආදරය, මනුෂ්‍යත්වය එක්ක හිටියොත් ඔබට ඒ ගරුත්වය ලැබෙනවා. ඒ අගය කොතනකදී හරි ලැබෙනවා. ඒක අනිවාර්යයි. සමහර විට වෙන මොනවා හරි දෙයක් නිසා ඔබේ ජීවිතේ දීර්ඝ කාලයක් ඒ අගය ලැබුණ නැතොත්, මියයන්ට පෙර හරි ඔබට ඔබ ගෙවපු ජීවිතයට අගය ලැබෙනවා. එහෙනම් ඒක අර ශ්‍රද්ධාව ඕන මේකට. ඒ ශ්‍රද්ධාවෙන් ඔබේ ප්‍රතිපත්ති පුරන්. මම කරන්නේ හොඳ දෙයක්, මට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මම නොකර ඉන්නේ නරක දෙයක්, නරක දේ නොකර ඉන්න එකේ හොඳ ප්‍රතිඵල මට ආනිසංස ලැබෙනවා. ඒක තමයි අර ශ්‍රද්ධාවෙන් ඒ කොන්ෆිඩන්ස් එක තියාගන්න ඕනේ. ඒ විශ්වාසය තියාගන්න ඕනේ. ඒකෙන් ඔබ ඔබේ පුහුණුව කරගෙන යන්න. ඒකෙන් ඔබ ඔබේ පුහුණුව කරගෙන යන්න. එතකොට වරදින්නේ. එතකොට දැන් කරුණු දෙකක් ඔබ ඉගෙන ගත්තා. මේ ආධ්‍යාත්මික අංශයෙන් ඔබගේ සාර්ථකත්වය හැම තැනකදීම මේ ගෞරවය ලැබෙන හේතු. ඊළඟ එක තමයි ඉතින් යසසනේ. යසස කියන එක. එතන යසස කියන්නේ කෙනෙකුගේ ගුණයයි ඥානයයි කරන කොටගෙන දෙස් විදෙස්වල පැතුරුණු කීර්ති ගෝසාව කියන එක. එතන යසස කියලා කියන්නේ ඒක. කෙනෙකුගේ ගාව තියෙන ගුණය ගැනයි, කෙනෙකුගේ ගාව තියෙන ප්‍රඥාව ගැනයි, නුවණ, විස්ඩම් ගැනනේ, ක්වොලිටිස් ගැන අනිත් අය අතර ලොකු පිළිගැනීමක් ඉබේම පැතිරිලා යනවා. එයාගේ ඒ තියෙන දේවල් ගැන දේවල් පැතිරෙන්න පටන් ගන්නවා. මිනිස්සු අතර කතා යන්න පටන් ගන්නවා. අන්න එතකොට එවැනි කීර්තියක් තියෙනවා නම් ඉතින් කවුරුත් ඔබට සලකනවා. එවැනි කීර්තියක් ඔබ ගාව තියෙනවා නම් ඔබට කවුරුත් සලකනවා. මොකද හැම මිනිස්සයම හදපු මල් වට්ටි වලට අත ගහන්න කැමතියි. ඒක තමයි යථාර්ථය. ඔබ තැනකට ඇත්තටම ගිහිල්ලා නම් ඔබගේ නුවණ හින්දා, ඔබගේ ගුණවත්කම හින්දා, දෙකම ඕන බුදුදහමට අනුව ගුණයයි නුවණයි දෙකම සමබරව යන්න ඕන. නුවණ විතරක් ඉස්සරහට ගියොත් ගුණය නැතුව මේ යා කපටි ගති වැඩි වෙන්න පුළුවන්. හදවත විතරක් දියුණු වුණොත් බුද්ධිය මොලේ දියුණු වෙන්නේ නැතුව මෝඩ වෙලා රැවටිලා නවතින්න පුළුවන්. ඒ නිසා ඒ දෙක සමබර කරගන්න ඒ දෙකම දියුණු වෙනවා. ඒකනේ අර අපේ මේ පැරණි කවියක තියෙන්නේ මේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු කියලානේ. ගුණ නැන බල. ගුණ නැන බල ඒ කාරණා තුනක් එතන කියනවා. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ කියන එකනේ. ගුණ නැන බල.
එනිසා තාම මේ බුද්ධිමත්ව ඔබ වටහා ගන්නට ඕන දේ තමයි ඔබගේ නුවණ ඔබ දියුණු කරගත්තොත්, ඔබගේ ගුණවත්කම ඔබ දියුණු කරගත්තොත් සමාජය ඔබට ගරු කරයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මම කොහොමද මං එච්චර ඉගෙනගෙනත් නැහැ, මං කොහොමද මගේ නුවණ එහෙම දියුණු කරගන්නේ කියලා. අපේ රටේ බිහි වෙච්ච මහා ශ්‍රේෂ්ඨ පඬිවරයෙක් නේ මේ මාටින් වික්‍රමසිංහ මැතිතුමානේ, විශ්වවිද්‍යාලෙ ගිහින් නැහැ. මොන තරම් ප්‍රඥාවන්ත මිනිස්සෙක්ද, කොච්චර වටින මේ පොත් එතුමා ලියලා තියෙනවද, කොච්චර වටින පොත් ලියලා තියෙනවද. මගේ ජීවිතේ තනි කතුවරයෙක්ගේ පොත් ප්‍රමාණයක් කියවලා තියෙනවා නම් වැඩිම ඒ මාටින් වික්‍රමසිංහ මහත්තයා ලියපු පොත්. හැබැයි මම ගත්තු එක උපාධියක්වත් එතුමා අරගෙන නැහැ. හැබැයි එතුමාගේ නුවණට, ඒ විෂයන් සම්බන්ධ ඒ ඥාණයට මට ලං වෙන්නවත් බැහැ. එච්චරට මහා ගැඹුරු නුවණක් තිබිච්ච, පුළුල් දාර්ශනික පදනමක් තිබිච්ච, ආගම ධර්මය වේවා, දේශපාලනය වේවා, කලාව සාහිත්‍ය වේවා, හැම අංශයකම පත්තල නුවණ, පුළුල් ශේස්ත්‍රයක පැතිරිලා ගියපු නුවණක් තිබිච්ච මහ බුද්ධිමතෙක්. කොග්ගල ප්‍රඥා කියලා කියන්නේ නේ. ඔබටත් පුළුවන්. ඕන මොකක්ද? කියවීම. අකුරු කියව ගන්න පුළුවන්. ලංකාවේ සාක්ෂරතාවය හොඳයි වැඩිහිටියන්ගේ. කියවන්න. ඊට අමතරව හිතන්න. ඔබගේ නුවණ දියුණු වෙනවා. ඉස්කෝලේ ගිහින් නෑ, ඕ ලෙවල් සමත් වෙලා නෑ, ඒවා ලෞකික ලෝකේම ළමයි එහෙම ඉගෙනගෙන ඒ විභාග ටික පාස් කරගන්න. එහෙම නුණා කියලා ඔබට නුවණැති මිනිස්සෙක් වෙන්න බාධාවක් නෙමෙයි. අකුරු කියව ගන්න බැරි අයට නුවණ දියුණු කරගන්න අද කොච්චර මූලාශ්‍ර තියෙදනේ. හොඳට අහුම්කම් දෙන්න. බණ දහමට, කලාව, සාහිත්‍ය, දේශපාලනය, ක්‍රීඩාව, මේ ලෝකෙ කොච්චර විෂයන් තියෙද අහලා ඉගෙන ගන්නනේ. මොන තරම් වැඩසටහන් තියෙද අපිට ඉගෙන ගන්නව නම් අන්තර්ජාලයට ගියොත්. අහුම්කම් දීලා නේ. අහුම්කම් දීලා ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ දැනුම, ඒ නුවණ එක්ක ඔබේ සම්පූර්ණ හැසිරීම වෙනස් වෙනවා. ඔබට ලෝකේ කරු කරයි. ඔබට පටන් ගනි ගෙදරින් වෙනස් වීම, ඔබට කතා කරන විදිය වෙනස් වෙන, ඔබගේ දේවල් දැක්ම පුළුල් වෙලා කියලා දැනෙනකොට ඔබට ඔබව නොසලකා හැරලා කටයුතු කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔබව අතහැරලා දාලා තීරණ ගන්න බැරි වෙනවා. ඔබේ බුද්ධිමත්කම දියුණු වෙන. ඔබේ ඥානවන්තකම වැඩි වෙනකොට අනිත් අයට ඔබව මගහැර ගන්න බැරි වෙනවා. ඔබ අත්‍යවශ්‍ය කෙනෙක් වෙනවා. ඔබ දරන අදහස මොකක්ද කියලා නොසා ඉන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔබ නැතුව බැරි කෙනෙක්. අන්න එතකොට ඔබට සලකන මිනිස්සු. එතකොට සලකන. එතකොට ඔබට ගරු කරනවා, බොහොමන් කරනවා. ගුණ ධර්ම පැත්තෙන් වේවා, ඥානවන්තකම, බුද්ධිමත්කම පැත්තෙන් වේවා, ඔබ දියුණු වෙන්න ඕන. ඔබ දියුණු වෙන්න ඕන. ඒක අවශ්‍යයි. ඒක අවශ්‍යයි. මට සලකන්න, මට බොහොමන් කරන්න පත ඉන්න එපා. ඕවා ප්‍රාර්ථනා වලින් හම්බෙන්නේ නැහැ. අපි අපේ දේවල් දියුණු කරගමු. අපි අපේ අපිට ගරු නොකර ඉන්න බැරි තත්ත්වයට අපි හැදෙන්න ඕනේ. එච්චරයි. අපේ බුද්ධිමත්කම අපි දියුණු කරගත්තොත් අපිට ලෝකේ ගරු කරයි.
ලෝකේ ගරු නොකරත් මොකද අපිට අපි ගැන ගරුත්වයක් තියෙනවා. අපිට අපි ගැන අගයක් තියෙනනේ. මම මෝඩෙක් නෙමෙයි කියලා හිතනකොට කොච්චර සතුට වෙන්න පුළුවන්ද? නැත්නම් හැම මිනිහම ඇවිල්ලා අපිව රවට්ටනකොට අනිත් එක මේ අපේ බුද්ධිය නුවණ දියුණු වුණාම හරි අමුතු සතුටක් දැනෙනවා අපිව රවට්ටන්න එන මිනිස්සු ගාවදී. මට නම් අර රවට්ටන්න එන අය ගාව රැවටුණා වගේ ඉන්න එකම හරි සන්තෝෂයි. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන දේ තේරෙනවා. කියන කතාව ඇතුලේ ඒ අටිපෙළ හරියටම තේරෙනකොට අපූර්ව සතුටක් දැනෙනවා Taman ගැන. මං මේ වෙලාවට හිතින් බුදුහාමුදුරුවන්ට වඳින වෙලාවල් තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ හින්දා මේ තක්කඩින්ට අහු නොවී ඉන්නවා කියලා. නැත්තම් අපි මොන තරම් අහුවිලි වලට අහු වෙනවද? මොලේ නැතිව අපිට හිතන්න බැරි වුණා. අපි කොහේ අරන් යයිද රවුමේ? එච්චරට කට්ට කෛරාටික ලෝකෙක අපි මේ ජීවත් වෙන්නේ නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. හොඳට නුවණ දියුණු කරගන්න. මෙතනත් එක්ක. හදවතත් එක්ක. නුවණ ගුණය දෙකම දියුණු කරගන්න. ඔබ ප්‍රශංසාවට ලක්. හැබැයි ඉතින් ඔය ටික තිබුණාට මදි. ඔය ටික තිබුණාට මදි. ධන ධාන්‍යයෙන් භවභෝග සම්පත් වලින් ආඩ්‍ය වෙන්න ඕන. සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන්න ඕන. ඔය මොනවා කවුරු කිව්වත් සල්ලි නැත්තම් සලකන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. අර මං කියපු උතුම් ප්‍රබුද්ධ සමාජේ ඔබගේ සල්ලි බලන එකක් නැහැ. සමාවෙන්. ඔබගේ සල්ලි බලන එකක් නැහැ ප්‍රබුද්ධ සමාජේ. ඒ ප්‍රඥාවන්ත උත්තමයේ ඔබගේ ගාව සල්ලි තියනවද කියලා බලන එක. හැබැයි හැමතැනම ගෞරවේනේ. හැමතැනම අගයක් ලැබෙන්න නම් හැමතැනම වටිනකමක් ලැබෙන්න නම් ලෞකික ජීවිතෙත් සාර්ථක වෙන්න ඕන. හොඳ ගෙවල් දොරවල් තියෙන්න ඕන. හොඳ යාන වාහන තියෙන්න ඕන. හොඳට මිල මුදල් තියෙන්න ඕන. බලන්නනේ සමහරව හිතනවා මේ බුදුදහමේ සල්ලි අම්බ කරන එක පොහොසත් වෙන එක ඒවට මිනිස්සු පොළඹවන්නේ හැම තිස්සෙම මේ නෙගටිව් දේවල් කියන්නේ ඒ නිසා තමයි මේ ලංකාව මේ එක තැන පල් වෙන්නේ මොන බොරුද. ඉතින් බුදුරජාණන් වහන්සේනේ මේ අගය කරලා තියෙන්නේ මොකක්ද? භෝග සම්පිතෝ. කාට හරි වටිනකමක් ලැබෙන්නෙම හැමතැනදීම ගෞරවයක් පිදීමක් අගයක් හම්බ වෙන්නෙම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එයාගේ ගාව තියෙන ධන දාන්නේ එකයි කියලා නේ. සල්ලි ධන දාන්නේ ඉඩ කඩන් මොකුත් නැතුව හොඳ හදවතක් විතරක් තිබුණට කවුද ගණන් ගන්න? එවැනි උතුම් ගුණ අඳුන ගන්න සත්පුරුෂයෝ එක්කෙනෙක් දෙන්නෙක් ගරු කරයි. ඉඳ ළමයින්ට මම යෝජනා කරනවා තරුණ ළමයින්ට හොඳට ඉගෙන ගන්න. ජීවිතේ යන්න පුළුවන් ඉහළම තනතුරු වලට වෘත්තීයමය වශයෙන් හෝ ව්‍යාපාරික ශාස්ත්‍රයේ හෝ කොයි තලයක හරි ගමන් කරන්න. හොඳට සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කරලා තැනකට ඇවිල්ලා බලය අරගෙන මිනිස්සුන්ට උදව් කරන්න. නැති බැරි ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න. දැන් මේ නොන මහත්මියලා නේ නෙළුම් මෙන්ඩිස් මහත්මිය හිරන්ත මහත්මයා ඒ දුවා දරුවෝ ඒ පවුලේ අය එකතු වෙලා ළමා නිවාසයක් මාතලේ වගේ ඒ දුර ඈත පැත්තක පවත්වගෙන යන උදව් කරන එක. තමන් වීරයෙන් කීයක් හරි හම්බ කරන්න ඕන. තමන් උඩට එන්න ඕන. ඊට පස්සේ තමන්ට තියෙන දෙයින් තමන් හම්බ කරන දෙයින් නැති බැරි අයට උදව් කරන්න ඕන. ඉගෙන ගන්න වේවා තැනකට එන්න උදව් කරන්න ඕන. දායකත්වයක් දෙන්න ඕන. තමන්ට තියෙන දේවල් බෙදා හදා ගන්න ඕන. හැබැයි ඔක්කොම කරන්න මොකද කරන්න ඕන ඉස්සෙල්ලා? තමන් සාර්ථක වෙන්න ඕන.
තමන් සාර්ථක නොවී කොච්චර හිත හොඳ මිනිහා වුණාට වැඩක් නැහැ. කවුරුත් ගණන් ගන්නෑ. අන්තිමටම ඔබ අනුන්ගෙන් යැපෙන්නෙක් කියලා දැනුණොත් මතක තියාගන්න හැමෝම ඔබව පාවිච්චි කරලා විසික් කරනවා. ඒක තමයි ඇත්ත. මේ ලෞකික ජීවිතේ ජීවත් වෙන්න එපා. මේ මහ පොළවේ ජීවත් වෙන්න එපා. පන්සලේදී හම්බ වෙන බණ මඩුවල හම්බ වෙන මිනිස්සු නෙවෙයි ඇත්තට එළියේදී හම්බ වෙන්නේ. අන්නේ එළියේදී හම්බ වෙන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න නම් ඔබට සල්ලි ඕන. බලය තියෙන්න ඕන. උඩට ඉඩ කඩන් තියෙන්න ඕන. මහන්සි වෙන්න. උත්හාන වීරයෙන් ළමයි ඉගෙන ගන්න, හොඳ රැකිරක්ෂා කරන්න, හොඳ ව්‍යාපාරිකයෝ වෙන්න, නිර්මාණශීලී අලුත් නව ලෝකය අඳුනගෙන, නව තාක්ෂණය අඳුනගෙන, ඒව ඔස්සේ ඉස්සරහට ගිහිල්ලා නවෝත්පාදනයන් සිද්ධ කරලා ලංකාවේ ඉන්නවද ලෝකෙ කොහේ හරි රටක ඉන්නවද ඕවා හිතන්න එපා. කොහේ හරි කමක් නැහැ. ඉඳගෙන ආර්ථිකමය වශයෙන් සාර්ථක වෙන්න. ඒ සාර්ථකත්වය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. යඤ්ඤං පදේසං භජති තත්ත තත්තේව පූජිතෝ. යන යන පලාතේ ගෞරව ලබා දෙනවා. යන යන පැත්තේ බුහුමන් ලැබෙනවා. හැබැයි කරුණු හතරම එකකින් විතරක් ගිහින් බෑ. මොනවද? ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, යසසින්, ධන ධාන්‍ය භව භෝග සම්පත්ත. ඔය හතරින්ම පොහොසත්තුණු කෙනෙකු බවට, දියුණුණු කෙනෙකු බවට ඔබපත් වෙනවා. බලන්න බුද්ධ ආගම කොච්චර ලස්සන මඟ පෙන්වීමක්ද මේ කරලා තියෙන්නේ ඔබට. ඔබේ ජීවිතේ අඳුරු කරලා නැහැ. ඉතින් සමහර අය කියනවා අපි නම් ඔය කිසි ආගමකට නැහැ. මොන ආගම්ද අපිට, අපි එක ආගමකටවත් නැති. මම අහනවා ඉතින් කවුරු හරි ඔය කතා කියලා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අතෑර ගන්නව නම් පව්වේ මිනිස්සු. පව්. පුදුම සංසාර කර්මයක් කරලා තියෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය බෞද්ධ වෙලා ඉපදිලත් අපිට ඔය ආගම් වැඩක් නැහැ කිය අතෑරලා යනවනම් මේ දහම පුදුම පාපයක්. ඉතින් අපේ තරුණ දරුවෝ හැම කෙනෙක්ම තාම සතුටු වෙන්න තමන් බෞද්ධයෙක් වෙලා ඉපදිච්ච එක ගැන. මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයනේ. මේ බුද්ධ පුතුන් මුහුණු පොතේ ස්ලාම් බැතිමතු කොච්චර බණ අහනවද? මට හම්බෙනවනේ. බොහෝ අය ලෝකේ විවිධ රටවල් වල ඒ භක්තිකයෝ ශ්‍රී ලාංකිකයෝ බණ අහන. ඒගොල්ලෝගේ ආගමේ ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු දේවල් පුහුණු කරගන්න. කතෝලික බැතිමතුන්නේ, ක්‍රිස්තියානි බැතිමතු කොල්ලෝ බණ අහනවා. ජීවිතය අවබෝධ කරගන්න. ඒ නිසා ඔය අවුරුදු 15 16 18ට කලින් අයගේ ඔළුව කමින් ඉන්නවා යම් කණ්ඩායම් කීපයක්. මම යෝජනා කරනවා තරුණ පුතාලා දූලා ඔයගොල්ලෝ මේ බුදුහාමුදුරුවන්ගේ මේ වටින ධර්මය ඔයගොල්ලෝගේ ජීවිත ලස්සන කරනවා. ඔයාලගේ ජීවිත එළිය කරනවා මේ දහම්. මේ දහමෙන් ලැබෙන මඟ පෙන්වීම ලෝකේ කාටවත් මේක මිත්‍යාවක් බොරුවක් කියලා කියන්න බෑ. එච්චර වටින මඟ පෙන්වීම. බලන්න මේ කරුණු හතර ගත්තත් මොන තරම් අංග සම්පූර්ණ, මොන තරම් අංග සම්පූර්ණ කරුණු හතරක්. සතුට, සැනසෙල්ල, මේ කියන තෘප්තිමත් බව, සාර්ථකත්වය මේ ඔක්කොම ලබා ගන්න මේ කරුණු හතර කොච්චර උදව් වෙනවද ඔබට? එහෙනම් ජීවිතේ ජය ගන්න හිතන අය මේ කරුණු හතරින් හරි ලොකු උපකාරයක් ලැබෙනවා. ඒ නිසා තාම ශ්‍රද්ධාවෙන් අද මේ දේශනාව ඔබ අහන් හිටියා. මේ දේශනාව සිද්ධ කළේ ආදරණීය පියාණන් එස්.එස්. ප්‍රනාන්දු, ආදරණීය තාත්තට පින් දෙන්නත්, ප්‍රියංගනි ප්‍රනාන්දු ආදරණීය අම්මට පින් දෙන්නත්, හෙක්ටර් මෙන්ඩිස්
හිරන්ත මෙන්ඩිස් මහත්මයාගේ ආදරණීය තාත්තා, නෙළු මෙන්ඩිස් මහත්මියගේ අම්මයි තාත්තයි දෙන්න. ඒ අයට පින් දෙන්න තමයි අද මේ පින්කම කරේ. ඉතින් කවුරුත් හොඳට බණ අහන් හිටියා. රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු. ඒ නම් සඳහන් කරපු ඒ ආදරණීය ඥාතීන්ටත්, බණ අහපු ඔබ නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. උතුම් අමා මහ නිවනින් අපේ ඥාතීන් සැනසීමෙන් සැනසීමටපත් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සියලු දෙවිවරු මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඒ දරුවෝ දෙන්න, චමත් පුතාට, ඒ වගේම තිලිනි දුව, නෙළු මෙන්ඩිස් මහත්මිය, හිරන්ත මෙන්ඩිස් මහත්මයා සහ ඒ හිරන්ත මහත්මයාගේ ආදරණීය අම්මා සහ එතුමන්ලගේ සහ එතුමියගේ ආදරණීය සහෝදර සහෝදරියන්, ඒ සියලු දෙනාටත් විශේෂයි අද මතක් කරන්න ඕන අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ පුජි සුගත සේනාසනය ඇතුළු විහාර ගණයේ නිර්මාතෘ අපේ පූජනීය හොරුළුනිකව සුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේගේ ජන්මදිනය අදට යෙදලා තියෙනවා. ඒ උතුම් යතිවරයාණන් වහන්සේ අපේ සහෝදර කල්යාණ මිත්‍රයාණන් වහන්සේටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබිලා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ ලැබේවා. උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් ලබන ඉරිදා ලේදම් දීමේ පින්කමක් පුජි සුගත සේනාසනේ බෝධි වන්දනා, ඒ වගේම අප සිද්ධ කරන විශේෂ සද්ධර්ම දේශනාවක් පුජි සුගත සෙනසුනේදී 7 වන ඉරිදා උදෑසන 9 ඉඳලා අඛණ්ඩව දවස පුරා පැවැත්වෙනවා. ඉතින් ඒ වුණත් අද දවසේ ජන්මදිනය අපි උන්වහන්සේටත්, බණ අහපු ඔබටත්, අපේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ, සේනාසනාධිකාරීන් වහන්සේ, ඒ වගේම අපේ නන්දසාර පණ්ඩිත හාමුදුරුවෝ මේ සේනාසනයේ වැඩ ඉන්න සහ අනිකුත් මහත් සංඝරත්නයටත්, බණ අහපු අපේ කල්යාණ මිත්‍රයින් වහන්සේලා, බුද්ධ පුතුන් මුහුණු පොතට එකතු වෙලා ඔබ වහන්සේලා හැම දෙනාටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ ලැබේවා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාමත්, සසරේ හැම භවයකමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයම අවබෝධ වේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්න අද කරගත්තු පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සාදු සාදු සාදු.